ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඉකොනොමික්ස් දීපාල් රාජකරුණා කියන මගේ ආර්ථික විද්‍යාව YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම වීඩියෝ හරහා නිෂ්පාදන හැකියාව මායිම් මක්‍රය කියන මාතෘකාවට අයත් හතරවන කොටස. ඒ තමයි මූලයට උත්තල නිෂ්පාදන හැකියාව මායිම් මක්‍රය. මූලයට උත්තල නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය සහ ඒ මගින් පෙන්වන හීනවන ආවස්තික පිරිවය. ප්‍රසන්ටේෂන් එකේ මේ පැත්ත සම්පූර්ණයෙන් වෙන් කරන්නේ රූප සටහන් වලට. හරිද? මේ පැත්ත වෙන් කරන්නේ නිර්වචනය සහ අනිකුත් රචනාමය පැතිකඩට. අපි මේ රූප සටහන් වලින් පවසන අදහස් ඉගෙන ගමු. එතකොට අපිට පාඩම පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙනවා. එහෙමනම් පාඩමට යන්න. මාතෘකාව මූලයට උත්තල නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. හරිද? මේ පැත්ත මොකක්ද මේ භාණ්ඩයට අපි කියන්නේ? තිරස් අක්ෂයට මොන භාණ්ඩයද අපි කියන්නේ? x භාණ්ඩය. මෙන්න ලිව්වා. x භාණ්ඩය. හරිද? සිරස් අක්ෂයට y භාණ්ඩය. මෙන්න ලිව්වා. x භාණ්ඩය y භාණ්ඩය. ඊළඟ කාරණාව තමයි x භාණ්ඩ අක්ෂයටත් y භාණ්ඩ අක්ෂයටත් පුතේ එක හා සමාන දුරක් තබනවා. පොයින්ට් 4යි. 10 20 30 40. අනිත් y භාණ්ඩ පැත්තත් ඒකමයි 10 20 30 40. හරිද? ඊට පස්සේ ඒ x භාණ්ඩ සංයෝගයෙන් 40 වත් 4 වන පොයින්ට් එකත් y භාණ්ඩ සංයෝගයේ 40 වත් 4 වන පොයින්ට් එකත් අරගෙන ඒ දෙක සෙයා කරමින් අපි අඳිනවා මතු පිට රේඛාව. මාතෘකාව මූලයට උත්තර නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. මෙතනදී මූලයට උත්තර නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියන එකේ අර්ථය මොකද්ද? මූල ලක්ෂ්‍ය මෙන්න මෙතන බිඳුව. මූල ලක්ෂ්‍යයට ඇහැ තියලා බැලුවහම මෙන්න මේ මතු පිට රේඛාව පේන්න ඕන උත්තල කාචයක් වගේ. මූල ලක්ෂ්‍යයට ඇහැ තියලා බැලුවහම මේ මතු පිට රේඛාව පේන්න ඕන කොහොමද? උත්තල කාචයක් වගේ. ඒක තමයි මූලයට උත්තල නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. මම මේ ප්‍රස්ථාරේ අඳිනකොට ඒක නිෂ්පාදන හැකියාව මායිම් අඳිනකොට මේ බෑවුම වමේ සිට දකුණට පහළට බෑවුම් වෙන්න යන්නේ. ඒකේ අදහස මම වැඩි කරගෙන යන්න බලාපොරොත්තු වෙන x භාණ්ඩ සංයෝගය. මෙන්න මේක. x භාණ්ඩ සංයෝගය ඒකක 10 බැගින් 10 20 30 40 ආදී විදියට ක්‍රමයෙන් වැඩි කරන් යනවා. එතකොට y භාණ්ඩ සංයෝගයෙන් ඒ වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න වෙනවා. මේ සමස්ත ඊතලෙන්ම පෙන්වන්නේ x භාණ්ඩයේ නිෂ්පාදනය මෙහෙම වැඩි කරන් යනකොට ඒ වෙනුවෙන් y භාණ්ඩයෙන් කැප කරන්න වෙච්ච ඒකක ප්‍රමාණය තමයි මේ විදිහට දක්වලා තියෙන්නේ. හරිද? හරි. අපි ඉගෙනීම් පහසුවට මේ මූලයට උත්තල මතු පිට රේඛාව දිගේ ලක්ෂ 6ක් නම් කරා. A ලක්ෂය, B ලක්ෂය, C ලක්ෂය, D ලක්ෂය, E ලක්ෂය. දැන් මේ නිෂ්පාදන හැකියාවයි වක්‍රයේ අඩංගු තොරතුරු මේ පහත නිෂ්පාදන හැකියාවයි ලේඛනයකට ගත්තා. ඒ ගැන තමයි දැන් කතා කරන්නේ. හරිද? මේ නිෂ්පාදන ලක්ෂයන් A B C D E A B C D E මේ x භාණ්ඩ සංයෝගය මේ තීරුව මේ තියෙන්නේ ඒ ටික. මේ y භාණ්ඩ සංයෝගය මේ තියෙන්නේ ඒ ටික. මේ තියෙන්නේ x වල ආවස්තික පිරිවය. x වල ආවස්තික පිරිවය. ඒ AB ට අදාළ x වල ආවස්තික පිරිවය මෙන්න මේ කොටුව. B C ට අදාළ ආවස්තික පිරිවය මෙන්න මේ කොටුව. C D ට අදාළ ආවස්තික පිරිවය මේ කොටුව. D E ට අදාළ ආවස්තික පිරිවය මේ කොටුව. මොකද වෙන්නේ මේ කොටුව? ආවස්තික පිරිවය. එන්න මොකද වෙලා තියෙන්නේ? මේ කිරිබත් කෑල්ල වගේ කොටුව මොකද වෙන්නේ එන්න? අඩු වෙලා ඉන්න වෙලා තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ
මේ මූලයට උත්තල නිෂ්පාදන හැකියාමායින් වක්‍රයෙන් අපට පෙන්වන්නේ හීනවන ආවස්තික පිරිවය. ඒ කියන අඩුවන ආවස්තික පිරිවය. රයිට්. අපි දැන් නිෂ්පාදන හැකියාමායින් ලේඛනයත් එක්ක චෙක් කරලා බලමු. ඒ x භාණ්ඩ සංයෝගය ගන්නවා. ඒ ලක්ෂය කො මෙතන. ඒ ලක්ෂයේදී x කීයද? ඒ ලක්ෂයේදී x කීයද? මටත් පෙරදිලා ළමයිනේ. ඒක මම මෙතන බිඳුවයි. හරිද? මෙතන 10යි. මෙතන 20යි. මෙතන 30යි. මෙතන 40යි කියලා හදනවා. මෙතන කීයද ඒ ලක්ෂයේදී x බිඳුවයි. හරිද? 10 නෙමෙයි හොඳේ. මේ නැවතත් යම් පාඩමට නිෂ්පාදන ලක්ෂයන්ට අදාළ x භාණ්ඩ සංයෝගය. ඒ ලක්ෂයේදී ඒ ලක්ෂය මෙතන ඒ ලක්ෂයේදී x කීයද? බිඳුවයි. b ලක්ෂයේදී x කීයද? 10යි. c ලක්ෂයේදී x කීයද? 20යි. d ලක්ෂයේදී x කීයද? 30යි. e ලක්ෂයේදී x කීයද? 40යි. එතකොට x භාණ්ඩ සංයෝගයේ හැසිරීම කොහොමද? x භාණ්ඩ සංයෝගයේ හැසිරීම කොහොමද? ලොකු කරනවා මේ බිඳුව. හරිද? x භාණ්ඩ සංයෝගයේ හැසිරීම කොහොමද? ලක්ෂයන්ට අදාළව ඒ ලක්ෂයේදී බිඳුවයි මෙතන. මේකනේ x භාණ්ඩය. b ලක්ෂයේදී x 10යි. c ලක්ෂයේදී 20යි. d ලක්ෂයේදී 30යි. e ලක්ෂයේදී 40යි. බිඳුව 10 20 30 40. මොකද වෙලා තියෙන්නේ? වමේ සිට දකුණට පහළට බෑවුම් වෙන x භාණ්ඩ සංයෝගය. ඒකක 10 බැගින් ක්‍රමයෙන් වැඩි වෙලා. හරිද? ඊළඟ y භාණ්ඩ සංයෝගය. කොහමද මේක? a ලක්ෂයේදී x කීයද? 40යි. b ලක්ෂයේදී x 18යි. මේටි. c ලක්ෂයේදී x c ලක්ෂයේදී y 9යි. d ලක්ෂයේදී y 4යි. e ලක්ෂයේදී y කීයද? බිඳුවයි. නැවතත් y භාණ්ඩ සංයෝගයේ හැසිරීම කොහොමද පුතේ? y භාණ්ඩ සංයෝගයේ හැසිරීම කොහොමද? a ලක්ෂයේදී y 40යි මෙතන. ඒක නෙමෙයි තියෙන්නේ. b ලක්ෂය මෙතන. b ලක්ෂයේදී y කීයද? 18යි. c ලක්ෂයේදී y කීයද? 9යි. මේ තියෙන්නේ. d ලක්ෂයේදී y 4යි. e ලක්ෂයේදී y බිඳුවයි. එතකොට a ලක්ෂයේ සිට e ලක්ෂය දක්වා නිෂ්පාදන හැකියාමායින් වක්‍රය දිගේ පහළට බෑවුම් වෙනකොට y භාණ්ඩ සංයෝගයේ නිමෙවුම ඒකක 22කින් අඩු වෙලා මෙතන ඒකක 9කින් අඩු වෙලා ඒකක 5කින් අඩු වෙලා ඒකක 4කින් අඩු වෙලා කැප කරන්න වෙලා ඊළඟට අපි ගන්නවා x වල ආවස්තික පිරිවැය. ඒ කියන්නේ AB ආවස්තික පිරිවැය, BC ආවස්තික පිරිවැය, CD ආවස්තික පිරිවැය, DE ආවස්තික පිරිවැය. අපි මුලින්ම බලමු මේ ලේඛනයට අදාළව AB ට අදාළව x වල ආවස්තික පිරිවැය. කොහොමද? මෙන්න මේ කොටුව. පරාසය. AB ඍණ බෑවුමට අදාළව කොහොමද? x භාණ්ඩයේ නිමැවුම ඩෙල්ටා x. ඒක 10කින් වැඩි වෙනවා. එතකොට a වෙනුවෙන් y භාණ්ඩයේ නිමැවුම 40 ඉඳන් 18 දක්වා 22කින් අඩු වෙනවා. එතකොට x වල ආවස්තික පිරිවැය කීයද? 22 10න් බෙදුවම ඍණ 2.2. එතකොට මේ AB කියන ඍණ බෑවුමේ මේ පරාසයේ ආවස්තික පිරිවැය ඍණ 2.2. BC කියන බෑවුම මෙන්න මෙතන. ඩෙල්ටා x 10කින් වැඩි වෙනවා. මේදී. එතකොට ඩෙල්ටා y 19 ඉඳන් 9 දක්වා 9කින් අඩු වෙනවා. එතකොට x ඩෙල්ටා x 10කින් වැඩි වෙනවා ඩෙල්ටා y 9කින් අඩු වෙනවා. උත්තරේ මේ 0.9යි. එතකොට BC පරාසයේ එතන BC ඍණ බෑවුමේ ආවස්තික පිරිවැය ඍණ 0.9යි මේ තියෙන්නේ. CD පරාසය x භාණ්ඩය ඒකක 10කින් වැඩි වෙනවා මෙන්න මෙතනදී y භාණ්ඩය ඒකක 5කින් අඩු වෙනවා. එතකොට එතනදී CD පරාසයට අදාළව x භාණ්ඩයේ ආවස්තික පිරිවැය කොහොමද? x භාණ්ඩයේ නිමැවුම ඒකක 10කින් වැඩි වෙනවා y භාණ්ඩයේ නිමැවුම ඒකක 5කින් අඩු වෙනවා. උත්තරේ ඍණ 0.5යි. ඊළඟට අවසන් ඒකකයේ එතන DE ඍණ බෑවුමේ ආවස්තික පිරිවැය. x භාණ්ඩයේ නිමැවුම ඒකක 10කින් වැඩි වෙනවා
ඒ වෙනුවෙන් y භාණ්ඩයේ නිමැවුම ඒකක 4කින් අඩු වෙනවා. එතකොට DE කියන ලක්ෂයන්ට අදාළව x වල ආවස්තික පිරිවැය කීයද? ඩෙල්ටා x 10කින් වැඩි වෙනවා ඩෙල්ටා y 4කින් අඩු වෙනවා. උත්තරේ ඍණ 0.4යි. එතන මේකෙන් අපිට පේන්නේ මොකද්ද? මේ මූලයට උත්තල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය තෝරාගත්තපු x භාණ්ඩයේ නිමැවුම ඒකක 10 බැගින් සමාන ඒකක ප්‍රමාණයකින් ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට ඒ වෙනුවෙන් y භාණ්ඩයෙන් කැප කරන්න වෙච්ච ඒකක ප්‍රමාණය මේ තියෙන්නේ. හෙවත් x වල ආවස්තික පිරිවැයට අගය කොහමද? ඍණ 2.2 ඍණ 0.9 ඍණ 0.5 ඍණ 0.4 යනාදී විදියට වේගයෙන් අඩු වෙලා ගිහිල්ලා. මෙන්න මේ తত্ত্বය තමයි හීනවන ආවස්තික පිරිවැය. එතකොට අපි මේ මෙච්චර වෙලා පැහැදිලි කර දේ අවසන් ප්‍රතිඵලය මොකද්ද? නිගමනය මොකද්ද? මූලයට උත්තල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මගින් නිර්මාණය වෙලා තියෙනවා හීනවන ආවස්තික පිරිවැය. ඒ කියන්නේ මේ මූලයට උත්තල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය තෝරාගත්තපු x භාණ්ඩයේ නිමැවුම ඒකක 10 බැගින් ක්‍රමයෙන් වැඩි කරන් යනකොට ඒ වෙනුවෙන් y භාණ්ඩයෙන් කැප කරන්න වෙච්ච ඒකක ප්‍රමාණය එහෙම නැත්නම් x වල ආවස්තික පිරිවැයට අයත් අගය ඍණ 2.2 ඍණ 0.9 ඍණ 0.5 ඍණ 0.4 යනාදී විදියට වේගයෙන් අඩු වෙලා ගිහිල්ලා ඒ මගින් නිර්මාණය වෙනවා හීනවන ආවස්තික පිරිවැය. හරි. දැන් දරුවන් ඉගෙන ගත්ත මාත් එක්ක මොකක්ද? මූලයට උත්තල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මගින් හීනවන ආවස්තික පිරිවැය නිර්මාණය වන ආකාරය. ඊළඟට ඒ පැතිකඩම අපි පුතේ මෙහිමයි අර නෝට් එකක් දෙනවට වඩා කියලා දෙනවටත් වඩා රූප සටහනකින් ඇදපු දෙයක් පෙන්වන එක අපේ මතක ශක්තියේ රැඳෙන ප්‍රමාණය වැඩි. කනට ඇහෙනවට වඩා ඇස් දෙකෙන් දැක්කහම අපට ලැබෙන අවබෝධය ගොඩක් වැඩි. ඒකයි මම මේ වැඩිපුරම මගේ YouTube lesson වලදී මම රූප සටහන් විග්‍රහ කරන්න තමයි යොදාගන්නේ කාලය. මේ රචනා පැත්තට එච්චර අවධානයක් යොමු කරන්නේ නැහැ. මොකද ආර්ථික විද්‍යාව කියන්නේ අවබෝධාත්මක විෂයක්. අර ගිරව් වගේ කටපාඩම් කරලා වැඩක් නැහැ. ගිරවුම් තනලා වැඩක් නැහැ. right. අවසන් ප්‍රතිඵලය මූලයට උත්තර නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ අවසන් ප්‍රතිඵලය මොකද්ද? හීනවන ආවස්තික පිරිවැය. මම මෙතෙක් කළා කිව්වේ ඒ ටික මෙන්න මෙහෙම නෝට් එකේ ලියලා තිනවා. අපි බලමු. කියවන්න මාත් එක්ක. මූලයට උත්තර නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ තෝරාගත් එක් භාණ්ඩයක නිමැවුම මේ තියෙන්නේ සමාන ඒකක ප්‍රමාණයකින් ක්‍රමයෙන් වැඩි කරගෙන යන විට හරිද? ඒ වෙනුවෙන් අනෙක් භාණ්ඩයේ කියන්නේ මේ පැත්තේ කැපකිරීමට සිදු ඒකක ප්‍රමාණය හේවත් ආවස්තික පිරිවැයට අයත් අගය ක්‍රමයෙන් අඩුවන තත්ත්වය තමයි හීනවන ආවස්තික පිරිවැය. තේරුණාද? එතකොට මම මේ වරහන් ඇතුලේ තියෙන ටික දැන් කියවනවා මම මෙච්චරලා පැහැදිලිවත් ඒකනේ. x භාණ්ඩයේ නිමැවුම ඒකක 10 බැගින් ක්‍රමයෙන් වැඩි කරන් යනකොට ඒ වෙනුවෙන් y භාණ්ඩයේ කැපකිරීමට සිදු ඒකක ප්‍රමාණය හෙවත් x වල ආවස්තික පිරිවැයට අගය මේ තියෙන ටික ඍණ 2.2 ඍණ 0.9 ඍණ 0.5 ඍණ 0.4 යනාදී ලෙස වේගයෙන් හීන වීම තමයි හීනවන ආවස්තික පිරිවැය. එතකොට ආදරණීය දරුවනේ අවසානයේදී ඔයාලගේ අධ්‍යයනය පහසු වෙනුවෙන් මූලයට උත්තර නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියන්නේ මොකක්ද? ඒකෙන් හීනවන ආවස්තික පිරිවැය නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගත්තා.
මම මෙතෙක් උගන්වපු දේ විනාඩියක සාරාංශකින් මෙහෙම කියනවා. මොකද්ද? හීනවන ආවස්තික පිළිවෙල. මූලයට උත්තල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. තෝරාගත් එක් භාණ්ඩයක නිමැවුම සමාන ඒකක ප්‍රමාණයකින් ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට ඒ වෙනුවෙන් අනෙක් භාණ්ඩ අංශයෙන් කැප කරන්න වෙච්ච ඒකක ප්‍රමාණය හෙවත් ආවස්තික පිරිවැයට අයත් අගය වේගයෙන් අඩු වෙච්ච තත්ත්වය තමයි හීනවන ආවස්තික පිරිවැය. එහෙම නැත්නම් අඩුවන ආවස්තික පිරිවැය. ඉතින් පුතේ මගේ ඊළඟ ආර්ථික විද්‍යාව වීඩියෝවෙන් මම බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් විතන්වන ආකාරය පිළිබඳව ඔයාලට ගුණාත්මක අවබෝධයක් ලබා දෙන්න. එහෙමනම් මම නවතිනවා. ඔයාලට සුබ දවසක්. ආයුබෝවන් දරුවනි.